ඔන්න ළමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ 2019 A level ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ගානයි 9 වෙනි ගානේ ඒ කොටසයි. එතකොට 2019 ඉඳන් ආකෘති ප්‍රශ්න පත්‍රයේ ලබා දී තිබෙන ආකාරයට 2019 සිට ඉදිරියට පැවැත්වෙන විභාගවලදී 7 වෙනි ගානට ළමයි විද්‍යුත් රසායනික හෝ විද්‍යුත් විච්ඡේදනය ආශ්‍රිත ගැටලුවක් අපිට හම්බ වෙනවා. ඊළඟට ඒකේ B කොටසට අපිට D ගොනුවේ සංකීර්ණ සංයෝග ආශ්‍රිත ගැටලුවක් ලැබෙනවා. අපි බලමු මෙන්න මේකේ 7 වෙනි ගාන විද්‍යුත් රසායනය සම්බන්ධ ගාන කොහොමද හදන්නේ කියලා. එතකොට පළවෙනියෙන්ම මෙන්න මේ වගේ ඇටෝමක් අපිට ලබා දීලා තියෙනවා. M ලෝහයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න ඕනේ කියලා තියෙනවා. එතකොට A කෝෂයයි B කෝෂයයි කියලා දෙකක් තියෙනවලු. එතකොට අන්න ඒකේදී නියත ධාරාවක් මිනිත්තු 10ක් ඇතුළත යවලා තියෙනවලු. ඔහොම මිනිත්තු 10ක් ඇතුළත නියත ධාරාවක් යවද්දී A කෝෂයේ කැතෝඩයේ ස්කන්ධය 31.75 මිලිග්‍රෑම් ප්‍රමාණයකුත් B කෝෂයේ කැතෝඩයේ ස්කන්ධය 147.6 මිලිග්‍රෑම් ප්‍රමාණයකුත් වැඩි වුණායි කියලා අපිට කියලා තියෙනවා. එතකොට ඊළඟ අපිට කියලා තියෙනවා AB කෝෂවල ජලීය විද්‍යුත් විච්ඡේදනය ලක්වන්නේ නැල්ලු. පළවෙනි කොටස. පළවෙනි කොටසේ ළමයි එක් එක් කෝෂයේ ඇනෝඩයයි කැතෝඩයයි 1 2 3 4 කියලා හඳුනා ගන්නලු. මේ 1 2 3 4 කියන ඒවා ඇනෝඩයද කැතෝඩයද කියලා හඳුනා ගන්නලු. මෙන්න මේ 1 2 3 4 ඇනෝඩයද කැතෝඩයද කියලා අපිට හඳුනා ගන්න තියෙද්දි ළමයි මේ පැත්තේ පළවෙනියා ගාවට අපි යද්දී පළවෙනි කෙනා ගාව ධන ආරෝපණයක් තියෙනවා. මෙන්න මෙයා ධන ආරෝපිතයි. මේ පැත්තට හතරවෙනියා ගාව ඍණ ආරෝපණයක් තියෙනවා. මොකද මේ ඍණ පැත්තට තමයි හතර සෙට්ලා තියෙන්නේ. ධන පැත්තට තමයි පළවෙනියා සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මෙයා ධන මෙයා ඍණ. එහෙම සම්බන්ධ වෙලා තියෙද්දි තමයි ධන කෙනා ගාවට මේ පැත්තෙන් ඉන්නේ කියන්නේ දෙවෙනියා ඍණ ආරෝපිතයි. මෙන්න මේ තුන්වෙනියා ධන ආරෝපිතයි. එහෙනම් පළවෙනියා ධන, දෙවෙනියා ඍණ, තුන්වෙනියා ධන, හතරවෙනියා ඍණ. මෙන්න මේ විදිහට මේගොල්ලෝ ආරෝපණය වෙලා තියෙනවා. එහෙනම් විද්‍යුත් විච්ඡේදනයේදී ධන ආරෝපිත ඉලෙක්ට්‍රෝඩයේ ඇනෝඩය, ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝඩයේ කැතෝඩය කියලා අපි හඳුන්වනවා. එහෙනම් බලන්න. මෙයා ධන, එහෙනම් පළවෙනියා එයා අපි දන්නවා ඇනෝඩය. දෙවෙනියා කැතෝඩය. තුන්වෙනියා ඇනෝඩය, හතරවෙනියා කැතෝඩය. එහෙනම් ඇනෝඩය, කැතෝඩය, ඇනෝඩය, කැතෝඩය. තේරුණාද? එහෙනම් අපි පළවෙනි වැඩේ ඉවරයි. දැන් අපෙන් අහලා තියෙනවා එක් එක් කෝෂයේ එක් එක් ඉලෙක්ට්‍රෝඩයේ සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ලියා දක්වන්න කියලා. එක් එක් කෝෂයේ එක් එක් ඉලෙක්ට්‍රෝඩයේ සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ලියා දක්වන්න කියලා තමයි අපිට කියලා තියෙන්නේ. එහෙනම් බලමු ළමයි. මෙතන මෙයා කොපර් ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙන්නේ. මෙතන කොපර් ඉලෙක්ට්‍රෝඩ දෙකක් නල්ලමයි මෙන්න මෙයා කැතෝඩය. ඒ කියන්නේ මෙතන කොපර් තැන්පත් වීම සිද්ධ වෙනවා. එහෙනම් අපි බලමු ඇනෝඩ ක්‍රියාව. එහෙනම් ඇනෝඩය මම මේ එක එක කෝෂයේ ගාවෙන්ම ලියනවා. හරිද? එතකොට අපිට ලේසි අඳුර ගන්න. එහෙනම් ඒ කෝෂයේ ගාවට යන් ඇනෝඩය. ඒ කෝෂයේ ඇනෝඩයේදී ළමයි copper solid කියන කෙනා copper 2+ aqueous බවට පත් වෙලා ඉලෙක්ට්‍රෝඩ දෙකක් පිට කරනවා. ඒකේදී කැතෝඩය මොකද්ද? කැතෝඩය තුලදී ළමයි copper 2+ aqueous කියන කෙනා ඉලෙක්ට්‍රෝඩ දෙකක් අරගෙන copper solid බවට පත් වෙනවා. copper 2+ aqueous ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තා. copper solid බවට පත් වීම සිද්ධ වෙලා තියෙනවා. දැන් මෙතෙන්ට යන්න. B කෝෂයේ ඇනෝඩය කැතෝඩය කොහොමද ක්‍රියා කරන්න කියලා බලමු. B කෝෂයේදී ඇනෝඩය ගත්තොත් ඔන්න ඇනෝඩයේදී අපි මෙන්න මෙයා ඇනෝඩය මෙයා කැතෝඩය. ඒක කැතෝඩයම තමයි තැම්පත් වීම සිද්ධ වෙන්නේ. අපි මේක බලමු. මෙයාගේ ඇනෝඩය වෙන්නේ තමයි පළවෙනියා, කැතෝඩය වෙන්නේ දෙවෙනියා. හරිද? එතකොට මෙන්න මේ වෙලාවේදී අපි බලමු මෙයාගේ ඇනෝඩය කැතෝඩයයි. ඇනෝඩය කියන්නේ තුන්වෙනියා ළමයි. මේ බලන්න M2SO4 thrice
එහෙනම් මෙයාගේ ආරෝපණය M3+. මෙතන හැදලා තියෙන M3+ ලා දෙන්නයි SO4 2- ලා තුන් දෙනා එකතු වෙලා තමයි මෙන්න මෙයා හැදිලා තියෙන්නේ. එහෙනම් M3+ ලා දෙන්නයි SO4 2- ලා තුන් දෙනෙක් ඉන්නවා නම් මෙයා පත් වෙන ළමයි M3+ බවට. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරන්න ඕනේ. එහෙනම් මේ වෙලාවේදී M solid පත් වෙනවා M3+ A+ ධන 3යි ඉලෙක්ට්‍රෝන බවට. M3+ A+ ධන 3යි ඉලෙක්ට්‍රෝන බවට පත් වෙනවා. ඊළඟට කැතෝඩයේදී ළමයි කැතෝඩය කියන්නේ කීයද මේකේ? කැතෝඩය කියන්නේ හතරවෙනියා. එහෙනම් හතරවෙනියාගේදී M3+ A+ ඉලෙක්ට්‍රෝන 3ක් අරගෙන M solid බවට පත් වෙනවා. M3+ A+ ඉලෙක්ට්‍රෝන 3ක් අරගෙන M solid බවට පත් වීම සිද්ධ වෙනවා. දැන් ඔන්න අපි A B කෝෂවල සිද්ධ වෙන ප්‍රතික්‍රියාවන් කැතෝඩය තුල ඇනෝඩය තුල සිද්ධ වෙන ප්‍රතික්‍රියාවන් අපි හොයාගත්තා. දැන් බලමු. විද්‍යුත් විච්ඡේදනය සඳහා භාවිතා කරන ලද නියත ධාරාව ගණනය කරන්න. විද්‍යුත් විච්ඡේදනය සඳහා භාවිතා වන නියත ධාරාව ගණනය කරන්න. අපි මුලින්ම මෙන්න මේක මකලා ඉමු. තේරුණාද? එතකොට අපි දන්නවා මේකෙදී මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. දැන් අපි ඊළඟ කැලලට යනවා. මේ ඕනේ හැබැයි ඊළඟ කැලලට අපි මතක තියාගෙන ඔන්න ඊළඟ කැලලට යන්න. එහෙනම් බලමු මේකෙදී විද්‍යුත් විච්ඡේදනයේදී මොකද වෙන්නේ කියලා ළමයි. මෙයාගේ විද්‍යුත් විච්ඡේදනයේදී පළවෙනියෙන්ම ඒ තුල බලමු. අපි දන්නේ කොප. ඒක කොපත් එක්ක අපි වැඩේ කරගෙන යනවා. එතකොට ධාරාවක් ගමන් කරලා තියෙනවානේ. එහෙනම් අපි මේකට අපේ ෆැරඩේ නියම වලින් පළවෙනි නියතිය දාගමු. එහෙනම් ඔන්න බලන්න. මේ ළමයි කැතෝඩය තුල සිද්ධ වෙන්නේ මොකද්ද? copper 2 + A+ ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන copper solid වෙන එක නේද? ඔකනේ කැතෝඩය තුල වෙන්නේ. අයනක් බලමු. copper solid පරමාණු එකක් තැන්පත් වීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ගාන කීයද? දෙකක් නේද? එහෙනම් මේ විදිහට copper solid පරමාණු එකක් තැන්පත් වෙන්න අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ගාන දෙකයි නම් ළමයි අපිට ඊළඟට copper solid මවුල එකක් තැන්පත් වීමට අවශ්‍ය ආරෝපණය කොච්චරද? ළමයි copper solid මවුලයක් තැන්පත් වෙන්න ඕන ආරෝපණය ඉලෙක්ට්‍රෝන මවුල දෙකක්. එහෙනම් කූලෝම් වලින් නම් කීයක්ද? ඉලෙක්ට්‍රෝන මවුලයක් කියන්නේ කූලෝම් වලින් 96500යි. ඒ කියන්නේ ඒක හැදෙන්නේ මෙහෙමයි. 96500 හැදෙන්නේ ළමයි එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය 1.6.2 වතාවක් 10 ඍණ 19යි කූලෝම්. අපිට ඒක ඇවගාඩ්‍රෝ නියතයෙන් වැඩි කරන්න පුළුවන් 6.02 වතාවක් 10 23යි. මේක වැඩි වෙලා 96500යි කූලෝම් කියලා ගන්න පුළුවන්. මේක සත්‍යයේ 96485යි කූලෝම්. හැබැයි අපි ගණන් හදද්දී ඒක ගන්නේ 96500යි කූලෝම් කියලා. එහෙනම් මෙතන මේ වගේ කොච්චරක් ඕනේද? ඉලෙක්ට්‍රෝන මවුල දෙකක් ඕනේ ළමයි. පරමාණුවකට ඉලෙක්ට්‍රෝන දෙකයි නම් මවුලයකට ඒ වගේ දෙකක් ඕනේ. එහෙනම් 96500 වතාවක් 2 කූලෝම් ප්‍රමාණයක් ඕනේ. දැන් අපිට දීලා තියෙනවා හැදිච්ච ස්කන්ධය කීයද? 31.75 මිලිග්‍රෑම් ප්‍රමාණයක් හැදිලා තියෙනවලු. එහෙනම් අපි බලමු ගමන් කළ ආරෝපණයත් අපි බලමු. කොච්චරක් බලන්න ගමන් කළ ආරෝපණය. එහෙනම් ගමන් කළ ආරෝපණය අපි හිතමු මෙයාගේ ආරෝපණය ධාරාව I කියලා. සිම්පල් I කියලා හිතමු. සිම්පල් I ගමන් කරලා තියෙන ළමයි මිනිත්තු 10ක්. එහෙනම් ඒක මිනිත්තු 10ක් ගමන් කරලා තියෙනවා. තප්පර නම් කීයද? තප්පර කරන්න එක අපි 60න් වැඩි කරන්න ඕනේ. එහෙනම් මෙන්න මේ වගේ ආරෝපණයක් ගමන් කරලා තියෙනවා. නෝක අපිට ගන්න පුළුවන් 600යි I කියලා. 600යි I කූලෝම් ප්‍රමාණයක්. හරිද? දැන් එහෙනම් අපි බලමු කොච්චර ස්කන්ධයක් එනවද කියලා. එහෙනම් ඔන්න ලැබෙන copper ස්කන්ධය
96,500 ඒවා දෙකකට අපිට ලැබෙන්නේ ළමයි එක කොප මවුලයයි. මොකද ඒ 96,500 ඒවා දෙකකට අපිට ලැබෙන්නේ එක්කෙනයි. එහෙනම් අපිට ඕනේ 600යි i ප්‍රමාණයකට කොච්චර ලැබෙනවද කියලා. 96,500 ඒවා දෙකක් ඇරියොත් අපිට එක කොප කෙනෙක් හැදෙනවා මවුලයක්. එක කොප පරමාණු මවුලයක් හැදෙද්දී අපි බැලුවේ 600යි. ඒ කියන්නේ අපි මේ ආපු ආරෝපණයට කොච්චරක් ලැබෙනවද කියලා. එහෙනම් අපිට තියෙනවා ළමයි එන්න එකේදී එයාගේ ස්කන්ධය දීලා ස්කන්ධය හොයන්න නම් අපි මොකද කරන්නේ? මේ හැදෙන්නේ කොප ස්කන්ධය නෙමෙයි. අපි මේ හේව කොප මවුල ගන්න. එහෙනම් ස්කන්ධය කරන්න අපි කියන වැඩි කරන්න ඕනේ 63.5යි. එහෙනම් ඔන්න අපිට ස්කන්ධය උනා. මෙන්න මේකෙන් කොප මවුල ගන්න හෙව්වා. කොප මවුල ගන්න කොපගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය වැඩි කරා. කොපගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 63.5යි. ඔන්න ඔකින් ඔයාලට කොපගේ ස්කන්ධය ගන්න පුළුවන්. අපිට දෙනවා මේ ස්කන්ධය කීයක් කියලාද? 31.75 වතාවක් 10^3 ග්‍රෑම්. 31.75 වතාවක් 10^3 ග්‍රෑම්. අපිට ග්‍රෑම් per ග්‍රෑම් කපලා යන්න පුළුවන්. එහෙනම් අපිට i හොයන්න පුළුවන් ළමයි. i කියන්නේ කීයද? i කියන්නේ 31.75 වතාවක් 10^3 වැඩි කිරීම 96,500 වතාවක් 2 බෙදීම 63.5 වතාවක් 600යි. එතකොට මම මේක කලින් හෙව්වා. මෙතන හොයනවට වඩා අපිට ඉක්මනට හදා ගන්න පුළුවන් නිසා ඒකට යගේ ඇවිල්ලා තියෙනවා ළමයි 0.16 ඇම්පියර්. කියද 0.16 ඇම්පියර්. එහෙනම් ඔය විදිහට ඔයාලට ගමන් කළ ධාරාව හොයාගන්න පුළුවන්. හරිද? දැන් අපි බලමු ඊළඟට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. M ලෝහයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගණනය කරන්න කියලා තියෙනවා. මොකද්ද අපි අහලා තියෙන්නේ? M ලෝහයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගණනය කරන්න. එහෙනම් මම මේක මැකුවා ළමයි ඈ. එහෙනම් එකම ධාරාවක් නේද මේ දෙක තුලටම ගිහිලා තියෙන්නේ? එකම ධාරාවක් ගිහිලා තියෙනවා ළමයි අපිට සාපේක්ෂ සමක ස්කන්ධ භාවිතා කරන්න පුළුවන්. මොකද්ද භාවිතා කරනවා? සමක ස්කන්ධ භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ අර ෆැරඩේගේ දෙවෙනි නියමය මෙන්න මේකට පාවිච්චි කරලා අපිට ගාන හදන්න පුළුවන්. එකම ධාරාවක් ගමන් කරලා තියෙන නිසා. එහෙනම් එකම ධාරාවක් ගමන් කරලා තියෙනවා ළමයි අපි මෙන්න මෙහෙම දන්නවා. m කොප බෙදීම කොපෙහි සමකය සමාන වෙනවා m ගේ ස්කන්ධය බෙදීම m සමකයට. තේරුණාද? සමක ස්කන්ධය කියලා දාන්න පුළුවන්. අපි කෙටි කරලා තමයි ඔම දැම්මේ. තේරුණාද? එහෙනම් බලමු. මෙයාගේදී ළමයි කොප ස්කන්ධය ඇවිල්ලා තියෙනවා 31.75 වතාවක් 10^3 ග්‍රෑම්. කොපගේ සමකය වෙන්නේ ළමයි 63.5යි ග්‍රෑම් මවුලයට. ඒතර කොපගේ පරමාණුවක් ලැබෙන්න කොච්චර ඉලෙක්ට්‍රෝන ගාණක් ඕනද කියලා බලන්න ඕනේ. කොප 2+ ඉන්නේ. එහෙනම් කොප 2+ ගෙන් කොප හැදෙන්න නම් ඉලෙක්ට්‍රෝන දෙකක් ඕනේ. අපි අන්න යාගෙන් බෙදනවා. එහෙනම් ඔන්න දෙකෙන් බෙදුවා. දැන් එහා පැත්තට යන්න. යාගේදී ලැබිලා තියෙන ස්කන්ධය ළමයි අපිට දීලා තියෙනවා 147.6 වතාවක් 10^3 ග්‍රෑම්. එයාගේ සමකය බලමු. එයාගේ සමකය ගත්තොත් ළමයි සමක ස්කන්ධය ගත්තොත් m ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය අපි ගමු කැපිටල් M කියලා. එයා කැපිටල් M වෙද්දී මෙයාගේදී m3+ තමයි. ඒ කියන්නේ m3+a+ තමයි ළමයි ඉලෙක්ට්‍රෝන 3ක් අරගෙන m solid බවට පත් වෙන්නේ. එහෙනම් මේ සමකය හොයද්දී අපි මෙයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය බෙදීම සිද්ධ කරනවා ළමයි. එයාගේ පරමාණුවක් ලැබීමට ලබා ගන්න ඉලෙක්ට්‍රෝන ගාණය. එහෙනම් මෙයාගේදී ඉලෙක්ට්‍රෝන 3ක් ලබා ගන්නවා. එහෙනම් අපි මේක 3ෙන් බෙදුවා. තේරුණාද? එහෙනම් ඔක 3ෙන් බෙදුවෙන් පස්සේ ළමයි අපිට m අගේ ගන්න පුළුවන්. m
කියන්නේ 31.7යි 5 වතාවක් 10 ඍණ 3 බෙදන්න ඕනේ 147.6 වතාවක් 10 ඍණ 3 වැඩි කිරීම 3 බෙදීම 31.75 වතාවක් 10 ඍණ 3 වතාවක් 2 වැඩි කිරීම 63.5යි ග්‍රෑම් මවුලයට. එහෙනම් අපිට ළමයි ඔන්නෝකෙදි උත්තරයක් ගන්න පුළුවන් 445.1යි ග්‍රෑම් මවුලයට කියලා. ඔයාලට ඔන්නෝකෙදී එයාගේදී සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයාගන්න පුළුවන් m කියන කෙනාගේදී. හරිද? එහෙනම් ඔන්න අපි 7 වෙනි ගානේ ඒ කොටස අවසන් කරා. දැන් අපි බලමු 7 වෙනි ගානේ b කොටස කොහොමද හදන්නේ කියලා. ඔය ගාන රසායනික සමග භාවිතා නොකර ඕනනම් ඕගොල්ලන්ට හරිද? රසායනික සමග භාවිතා නොකර අර අපි කලින් හදපු විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන නම් එයාට කීයක් ඕනේද? ඉලෙක්ට්‍රෝන මවුල කීයද කියලා. ඒ කියන්නේ M3 + M solid වෙන්න ඉලෙක්ට්‍රෝන 3ක් ගන්නවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන ඕන ආරෝපණය ළමයි මවුලයකට 96500 3යි. 96500 3කට ලැබෙන්නේ එයාගේ කොපමණ ස්කන්ධයක්ද කියලා බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ. මේ බලන්න 96500 3කට ලැබෙන්නේ එක මවුලයයි. එහෙනම් ඒක ස්කන්ධය කරන්න ළමයි අපිට මෞලික ස්කන්ධය වැඩි කරන්න පුළුවන්. තේරුණාද? ඔව් 96500 3යි ඒක එකයි. අපි යවන ආරෝපණය බලන්න ඕනේ. ආරෝපණය කියද 1.6 වතාවක් අපි ධාරාව කලින් හොයාගත්ත ධාරාව දැන් මේ 1.6 වතාවක් මිනිත්තු 10යි ඒක තප්පර කරන්න 60යි. ඕක වැඩි කරන ළමයි W ගෙන්. W වෙනුවට අපි දාමු එයාගේ මෞලික ස්කන්ධය M කියලා. හරිද? මෞලික ස්කන්ධය M කියලා මෙන්න මොන ආය ගන්න. 96500 3කට ලැබෙන්නේ එක මෞලයයි. එහෙනම් මෙන්න මේ ප්‍රමාණය 1.6 10 වතාවක් 60කට කොච්චරක් එනවද? එහෙනම් M කියලා අපි මෞලික ස්කන්ධය වැඩි කරන් පස්සේ අපිට ස්කන්ධ එනවා. මෙතනින් මෞල ගාන ඉන්නේ M වැඩි කරන් පස්සේ ස්කන්ධ එනවා. දැන් ඔය ස්කන්ධය ගත්තන් පස්සේ ඒක අපිට දීලා තියෙනවා ළමයි 147.6 වතාවක් 10 ඍණ 3යි ග්‍රෑම් කියලා. තේරුණාද? ඔන්න ඔකින් ඔයාලට මෞලික ස්කන්ධය ලබා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. හරිද? එහෙනම් ওই විදිහට ඔයාලට එයාගේ ඉතුරු වෙට් ටික ගන්න පුළුවන්. තවත් ක්‍රම තියෙනවා. තේරුණාද? එහෙනම් අපි යන් ඊළඟට B කොටසට. B කොටසේදී අපිට දීලා තියෙන ළමයි ABC සංගත සංයෝග ඕස්ට්‍රේලියා ජ්‍යාමිතියක් තියෙනවලු. ලිගන වර්ග දෙකක් ලෝහ අයනයේට සංගත වෙලා තියෙනවලු. සංයෝග වල අණුක සූත්‍ර පිළිවෙලින් දීලා නැල්ලු. ඒගොල්ලන්ගේ සංයෝගයේ අණුක සූත්‍ර තුනක් අපිට දීලා තිනවා. මොන මොනවද දීලා තියෙන්නේ? NiCl2 H12N4 ඕකේ එකක්. මේක A වෙන්නත් පුළුවන් B වෙන්නත් පුළුවන් C වෙන්නත් පුළුවන්. අපි හරියට මේක Aද Bද Cද කියලා දන්නේ නැත. ඊළඟට NiI2 H16 N4O2 ඊළඟට NiCl2 H15 N3O3 බලමු අපි මේගොල්ලන්ගෙන් ABCට අයිති වෙන්නේ කවුද කියලා. මෙන්න මේ සංයෝග ළමයි ජලීය ද්‍රාවණ ලෙඩ් ඇසිටේට් එක්ක පිරියම් කරාලු. උණු ජලයේ ද්‍රාවණීය වෙන සුදු පැහැති අවක්ෂේපයක් ලැබුණලු. උණු ජලයේ ද්‍රාවණීය වෙන සුදු පැහැති අවක්ෂේපයක්. ළමයි ලෙඩ් ඇසිටේට් දැම්මෙන් පස්සේ ලෙඩ් ඇසිටේට් කියන්නේ PbCH3COO twice. මෙයා දැම්මෙන් පස්සේ ඔය ද්‍රාවණයේ Cl- හිටියොත් අන්න යා ළමයි PbCl2 බවට පත් වෙන්න ඕනේ. මෙන්න මේ PbCl2 කියන කෙනා ගත්තන් පස්සේ ඔය PbCl2 කියන්නේ සුදු පාට අවක්ෂේපයක් ඒ වගේම උණු ජලයේ ද්‍රාවණය වෙනවා ලෙඩ් ක්ලෝරයිඩ්.
එළම මේ අණුව අපි දන්නවා අනිවාර්යෙන් ඒ කියන සංයෝගය මොකද්ද? එයා ක්ලෝරයිඩයක් තියෙන සංයෝගයක්. ඊළඟ විශේෂත්වය තමයි මෙයාගේදී ළමයි මෙයාගේ ක්ලෝරයිඩයක් ඉන්න සංයෝගයක් වගේම එයාගේදී මේ ක්ලෝරයිඩ එළියේ ඉන්න ඕනේ ළමයි. ඒ සංගත නොවි සංගතයෙන් පිට ඉන්න ඕනේ. එහෙම සංගතයෙන් පිට හිටියොත් තමයි යාට මේ වගේ lead 2+ වගේ කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා lead chloride විදියට අවක්ෂේප වෙන්න පුළුවන්. ඒ සංගත නොවි සංගතයෙන් පිට අයනියක් විදියට අයනිකව ඉන්න ඕනේ. ආයෙත් බලමු අපි. මේ දෙන්නගෙන් කවුද අපිට ගන්න පුළුවන් කියලා. එතකොට මේකේදී ළමයි අපිට ගන්න පුළුවන් මෙයා ඉන්නවා මේ දෙකෙන් කුමක් වූ. හරිද? ඊළඟ විශේෂත්වය තමයි මේගොල්ලන්ගේදී ළමයි මෙන්න මෙතන දී ගත්තොත් ඒ සංයෝගවලදී මෙයාගේදී අපි වෙන්න පුළුවන් දේවල් ටික දාගෙන යන්න මොන වගේ සංකීර්ණයක්ද තියෙන්න පුළුවන් කියලා. Ni නයිට්‍රජන් 4 දෙනෙක් නිසා අපි දාමු ළමයි NH3 4ක්. එහෙනම් නයිට්‍රජන් 4යි හයිඩ්‍රජන් 12යි සම්පූර්ණයෙන් ඉවරයි. එහෙනම් NiNH3 4. හැබැයි මේ නිකල්ගේ සංගතාංකය ළමයි 6ක් මේ සංයෝගයේදී. එහෙනම් මේ සංයෝගයේදී සංගතාංකය 6ක් නිසා මෙයා ළමයි ඉන්න ඕනේ NiNH3 4 Cl2 විදියට ඉන්න ඕනේ. තේරෙනවද? නිකල් 2+ කියන කෙනා ගත්තෙන් පස්සේ මෙන්න මේකේදී ළමයි මේ ක්ලෝරින් දෙන්න නිසා මෙයාගේ ධන ආරෝපණය ධන 2යි මෙයා ඍණ 2ක් වෙනවා. ධන 2යි ඍණ 2යි සම්බන්ධ වෙලා බිඳුව බවට පත් වෙලා තියෙනවා. දැන් ඔක තමයි යාගේ සංකේතය. ඊළඟ මේ බලමු. මෙයාගේදී NH3 4 මෙතෙන්ට ගියා ළමයි කීයක්ද? එතෙන්ට ගිහිලා තියෙනවා ළමයි හයිඩ්‍රජන් 12ක්. නයිට්‍රජන් අවසానයි. මෙයා ඉවරයි. මෙයාගේ තව ඉතුරුයි 4ක්. අපි දාමු මෙහෙම. ඔක්සිජන් දෙන්නකුත් තියෙනවා H2O twice. H2O twice ආයම් පස්සේ ළමයි එන්නාගේ සංකීර්ණයේ සංගතය හරි සංගතාංකය හරි 6යිනේ සංගතාංකය. නා සංගතාංකය පිළිලා. ඒ කියන්නේ මෙයාගේදී මේ හැමෝම සම්බන්ධ වෙලා නිකල්ට අෂ්ටතලීය ආකාරයකට සම්බන්ධ වෙලා ඉන්නේ. මෙයා අෂ්ටතලීය ආකාරයට මෙයා සම්බන්ධ වුණාට ළමයි මෙයාගේ ධන දෙකක ආරෝපණයක් තියෙනවා. ඒ මේ සේරම උදාසීන ලිකන. උදාසීන ලිකන නිසා එයාගේ ධන දෙකක ආරෝපණයක් තියෙන මෙන්න මෙතෙන්ට අයඩින් සම්බන්ධ වෙලා I2 විදියට ඉන්නවා. අර ධන දෙකත් එක්ක I- වල දෙන්නෙක් ඇවිල්ලා I2 බවට පත් වෙලා තියෙනවා. ඊළඟ මේක බලමු. මෙතනදී ළමයි Ni අපි දාමු H2O අපි මුලින්ම NH3 දාමු NH3 thrice ඒත් එක්කම H2O අපිට ගන්න පුළුවන් ළමයි H2O thrice ආයෙත් සංකීර්ණ ඉවරයි හයිඩ්‍රජන් ලත් ඉවරයි 3යි 9යි 9යි 15යි එහෙනම් ඕකේ මෙයා 2+ නම් ක්ලෝරින්ලා දෙන්න මොකද වෙන්නේ ක්ලෝරින්ලා දෙන්න පැත්තකින් සම්බන්ධ වීම සිද්ධ වෙනවා එතකොට ළමයි වෙනම සංයෝගයක් විදිහට ඉන්නවා. තේරුණාද? එහෙනම් මෙන්න අපේ සංයෝග ටික. එහෙම සංයෝග ටික ඉති එන අපිට ABC ටික view ටික බලමු. එහෙනම් ඒ ඉවරයි ළමයි. ඒ අපි හොයාගත්ත ළමයි. මෙන්න මෙයා තමයි. කවුද? මෙයා තමයි. හරිද? එහෙනම් ඔන්න අපි ඒ සංයෝගය හොයාගත්තා. ඊළඟට දෙවෙනි එක ගමු. දෙවෙනි එකේදී B අවක්ෂේපයක් ලැබෙන්නේ නැහැ ළමයි. එහෙනම් lead acetate එක්ක අවක්ෂේපයක් දෙන්න බැරි නෑ ළමයි. මෙයා වෙන්න බෑ. මෙයා එළියේ ඉන්නවනේ. මේ I- විදියට එළියේ ඉන්න නිසා lead iodide කියලා කහ පාට අවක්ෂේපයක් දෙන්න ඕනේ. හැබැයි මෙයා අවක්ෂේපයක් දෙනවද? නෑ. එහෙනම් මේ ඉන්නේ B. මේ ඉන්නේ A මේ ඉන්නේ B ඊළඟ එක නම් අනිවාර්යෙන් C අපි හොයාගෙන ඉන්න. බලමු C හරිද කියලා. උණු ජලයේ ද්‍රාවණය වෙන කහ පැහැති අවක්ෂේපයක්. නම් lead iodide කහ පාට ළමයි. නම් මෙන්න අපි C වහගත්තා. ඔන්න ABC කියන ටික අපි හදාගත්තා. දැන් ඔන්න ඔයයිදී රසායනික සූත්‍ර ටික අපි හොයාගත්තා ළමයි. මෙන්න මේ
රසායනික සූත්‍රයත් එක්ක අපි යන්නේ එක් එකේදී ළමයි ඊළඟට තුන්වෙනියට අපෙන් අහලා තියෙනවා මේගොල්ලන්ගේදී පිරියම් කළ විට ලැබෙන අවක්ෂේපවල රසායනික සූත්‍ර අපෙන් අහලා තියෙනවා. ABC ටික හෙව්වනේ. ABC ටික හෙව්වෙන් පස්සේ ලෙඩ් ඇසිටේට් සමග සංයෝග පිරියම් කළ විට ලැබෙන අවක්ෂේපවල රසායනික සූත්‍ර අහලා තියෙනවා දෙවෙනියට. එහෙනම් බලමු ලෙඩ් ඇසිටේට් එක්ක ලැබෙන රසායනික සූත්‍ර. එහෙනම් ඒකේ මොකක්ද ලැබෙන්නේ ළමයි? ඒකෙදී අපිට ලැබෙනවා ඒකෙදී සංයෝගය ඒ කියන්නේ ළමයි lead chloride. මොකද්ද? lead chloride. හරිද? එහෙනම් ඊළඟට B. B එකේදී අපිට මොකුත් ලැබෙන්නේ නැහැ. C එකේදී අපිට ලැබෙනවා ළමයි lead iodide. B එකේදී අපිට කිසිම අවක්ෂේපයක් ලැබෙන්නේ නැහැ. ඒකෙදී lead chloride, B එකේදී lead iodide. හරිද? අපෙන් අහන සංයෝගයේ ප්‍රතිකාරකයේ දෙකම අපිට සඳහන් කරන්නලු. ඒක සංයෝගය වුණ අපි කිව්වා එයාගේ ප්‍රතිකාරක ළමයි ගත්තන් පස්සේ මෙන්න මේ අවස්ථාවලදී lead 2+ එක්ක සම්බන්ධනේ Cl- මෙතනදී I- තමයි එයාගේ සම්බන්ධ වීම සිද්ධ වෙලා තියෙන්නේ. නැත්නම් යෙත් සංයෝග ලෝහායනියා සංගත වී නොමැති ඇනායනයක් තිබේ නම් එම ඇනායනය හඳුනා ගැනීම සඳහා රසායනික පරීක්ෂාවක් බැගින් සඳහන් කරන්න. එහෙනම් අපිට මෙන්න මේ ඇනායන ටික අඳුන ගන්න කියලා තියෙන්නේ. ලෝහ අයනය සමග සංගත නොවු. එහෙනම් මේක අපිට අදාළ වෙන්නේ නෑ ළමයි මේකෙදී. මේ දෙක තමයි තියෙන්නේ. එහෙනම් අපිට මොනවද තියෙන්නේ? I- ඉන්නවා Cl- ඉන්නවා. දැන් අපි මොනින් බලමු Cl- හඳුන ගන්න කොහොමද කියලා. Cl- කියන කෙනා ගත්තන් පස්සේ Cl- ගේදී අපිට එයාව හඳුන ගන්න සිල්වර් නයිට්‍රේට් දාන්න පුළුවන්. සිල්වර් නයිට්‍රේට් දැම්මන් පස්සේ ළමයි අපිට හැදෙනවා Cl- ඉන්න නිසා මෙන්න මේකේ දෙලියදී සිල්වර් ක්ලෝරයිඩ්. ඒ සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේපය සුදු පාටයි. හැබැයි මෙන්න මේ සුදු පාට අවක්ෂේපය තනුක ඇමෝනියා තුල එහෙම නැත්නම් තනුක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තුල ද්‍රාවණීය වෙනවා. තේරුණාද? එහෙනම් අපිට ඔන්න ඕක කියන්න පුළුවන් එන්නේ ක්ලෝරයිඩ් හඳුනා ගැනීමට. සිල්වර් නයිට්‍රේට් එකතු කළ විට සුදු පාට අවක්ෂේපය ලැබේ. එය සලකුව විට තනුක ඇමෝනියා තුල එසේත් නැත්නම් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තුල ද්‍රාවණීය වෙයි. ඊළඟට අපිට ඉන්නවා I-. I- කියන කෙනා හඳුනා ගන්න අපිට ළමයි පාවිච්චි කරන්න පුළුවන් සිල්වර් නයිට්‍රේට්ම. මෙන්න මේව සිල්වර් නයිට්‍රේට් දැම්මන් පස්සේ I- සිල්වර් අයඩයිඩ් විදියට තැම්පත් වෙනවා. AgI. ඔන්න AgI අවක්ෂේපය ළමයි කහ පාටයි. ඒ වගේම මෙයා සාන්ද්‍ර ඇමෝනියා තුලවත් ද්‍රාවණීය වෙන්නේ නැහැ. එහෙනම් අපිට ඔන්න ගන්න පුළුවන් සිල්වර් නයිට්‍රේට් යදුව විට කහ පැහැති අවක්ෂේපයක් ඇතිවන අතර එය සාන්ද්‍ර ඇමෝනියා තුල ද්‍රාවණීය නොවේ. දැන් ඔන්න අපේ ඒ කැලේ ඉවරයි. එහෙම නැත්නම් අපිට ඔය ඇතිනේ. ඊළඟට යන් දෙවෙනි කොටසක M ආන්තරික ලෝහයේ ජලීය මාධ්‍යයේදී වර්ණවත් P සංකීර්ණ සාදයි. ඊළඟට එයට MH2O n times M2+ සාමාන්‍ය රසායනික සූත්‍රයේද ඒ පහක් දී ඇති ප්‍රතික්‍රියාවට භාජනීය වේ. P කියන සංකීර්ණ අයනයක් තියෙනවලු. ඇමෝනියා දැම්මම කොළ පැහැති අවක්ෂේපයක් එනවලු. වැඩිපුර ඇමෝනියා තුල තද නිල් පැහැති ද්‍රවණයක්. ඊළඟ මේක අපි කෙලින්ම දන්නවා මේ කවුද? උඩ තියෙන කෙනාම තමයි අපිට දීලා තියෙන්නේ. නිකල්ම තමයි දීලා තියෙන්නේ. එහෙනම් නිකල් කියන කෙනා තමයි අපිට දෙවෙනි කොටසේදී M කියලා දීලා තියෙන්නේ. දැන් ඔය නිකල් කියන කෙනාට සාන්ද්‍ර HCl දාලා දෙනවලු කහ පැහැති අවක්ෂේපයක් එනවලු. එහෙනම් පළවෙනියෙන්ම නිකල් ඇමෝනියා එක්ක මුලින් නිකල් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙනවා. ඔය නිකල් හයිඩ්‍රොක්සයිඩ් ළමයි කොළ පාටයි. වැඩිපුර ඇමෝනියා දැම්මොත් වැඩිපුර ඇමෝනියා තුල NiNH3 6 times 2+ බවට පත් වෙනවා. ඕක තද නිල් පාටයි. ඊළඟ සාන්ද්‍ර ඇමෝනියා දැම්මොත් NiCl4 2- බවට පත් වෙන එක කහ පාටයි. එහෙනම් ඔන්න අපි ඒක නව හොයාගත්තා. එහෙනම් M ලෝහය හඳුනා ගන්නවා. M ලෝහය කියන්නේ ළමයි එයාගේදී නිකල්. M කියන්නේ නිකල්. ඊළඟ ඔක්සිකරණ අවස්ථාව ළමයි එයාගේදී ධන දෙක ඔක්සිකරණ අවස්ථාවයට තියෙන්නේ. ඊළඟට NM හඳුනා ගන්නලු. නිකල් ඉන්නේ කොහමද ළමයි ජලීය ද්‍රාවණයේදී?
අපිට දීලා තියෙන්නේ M H2O 6 times 2 plus විදියට ඉන්නවායි කියලා. අපි මේක M H2O n times m plus ඔන්නෝම ඉන්නවායි කියලා අපිට දීලා තියෙන්නේ. මෙහෙම ඉන්නවා නම් ළමයි අපි මෙන්න මේක දාමු Ni H2O 6 times 2 plus එතන අපිට කියන්න පුළුවන්. n කියන්නේ කීයද? n කියන්නේ ළමයි 6 m කියන්නේ කීයද? 2. n 6 m 2. ඊළඟට p ජ්‍යාමිතිය ළමයි අෂ්ටතලීයයි. p කියන්නේ කාණ්ඩ 6ක් සම්බන්ධ වෙච්ච සංගතාංකය 6ක් වෙච්ච අවස්ථාවක්. නෝක ළමයි අෂ්ටතලීය විදියට ඉන්නේ. QRS ගේ view ලියන්නලු. Q කියන්නේ ළමයි ඇමෝනියා දාපු ගම. එහෙනම් Q කියන්නේ ළමයි නිකල් හයිඩ්‍රොක්සයිඩ්. R කියන්නේ සාන්ඩ්‍රෙච්චියල් දාපු වෙලාව. NiCl4 2 minus. S වැඩිපුර ඇමෝනියා දාපු වෙලාව. එහෙනම් S කියන්නේ NiNA3 6 times 2 plus 8%. equals අපිට ඕනේ ඔය ටික ලියුවා නම් ඇති. තේරුණාද? මේක solid එකක්, මේක aqueous එකක්, මෙයක් aqueous එකක් විදිහට ජලීය ද්‍රාවණයක් විදිහට. දැන් PRS කියන සංකීර්ණයනේ IUPAC නාමයෙන් ලියන්නලු. එහෙනම් P කියන්නේ මේක, මෙන්න P, මෙන්න R, මෙන්න S. නක් බලමු. P අපි නම් ටික ලියාගෙන යන්න. P කියන්නේ ළමයි hexa aqua ඉන්නේ මෙහා H2O වල 6 දෙනෙක් ඉන්නවා. එහෙනම් hexa aqua අපි ටිකක් ලොකු ලියමු ඕක HEXAAQUA hexa aqua. මෙහා කවුද? නිකල් අයනය ධන දෙක ළමයි 2 iron hexa aqua nickel 2 iron. නම් මෙතෙන් යන්න. R මේ ක්ලෝරින් ඉන්න ළමයි ටෙට්‍රා. මේක ක්ලෝරයිඩෝ. එහෙනම් ක්ලෝරයිඩෝ. නිකල් කියන කෙනා ඍණාරෝපණයක් තියෙන ඍණ සංකීර්ණයක් බවට පත් වෙලා තියෙද්දි ඒක නිකලේට් වෙනවා. මොකක් බවට පත් වෙන්නේ? නිකලේට් වෙනවා. එහෙනම් ටෙට්‍රා ක්ලෝරයිඩෝ නිකලේට්. නිකලේට් H2ම තමයි ළමයි ඔක්සිකරණාංකය 2 අය. මෙයාගේ ඍණ 4යි ඍණ 4 මෙයාගේ ඍණ 4ක් කරා මෙතනින් ධන දෙකක් වුණොත් තමයි ඍණ 2 බවට පත් වෙන්නේ. එහෙනම් මෙතෙන්ට යන්න. මෙතන මොකද්ද? S hexa amine. ඒක ළමයි ධන ආයනයක් විදිහට එහෙනම් නිකල්ම තමයි. නිකල් 2 iron. hexa amine නිකල් 2 iron. එහෙනම් ඔන්න අපි ඒ කොටස සම්පූර්ණයෙන්ම අවසන් කරා. හරිද? දැන් අපි බලමු 9 වෙනි ගානේ B කොටසට A කොටසට ගිහලා A කොටස කොහොමද 9 වෙනි ගානේ A කොටස හදන්නේ කියලා. හරිද? දැන් බලමු එහෙනම් 9 වෙනි ගානේ A කොටසේ ළමයි කැටායන ණයන විශ්ලේෂණයේ ගාන X කුඩා කොටසකට අණුක HCl එක් කරලාදී අවක්ෂේපයෙන් නැල්ලු. එන ළමයි කැටායන විශ්ලේෂණයේදී පළවෙනි කාණ්ඩයේදී ලැබෙන එයාගේදී HgCl2 AgCl PbCl2 කියන එක සංයෝගයක්වත් නැහැ. ඇයි ඒ අණුක HCl මාධ්‍යයේදී අවක්ෂේප දීලා නැහැ. ඊළඟට එහෙත් එකේ ලැබෙන ද්‍රාවණය තුලින් H2S පුපුලණය කරාලු. දැන් එනම් කාණ්ඩ විශ්ලේෂණයේ දෙවෙනි කාණ්ඩයේදී ලැබෙන ඒවා ලැබෙන්නේ කළු පැහැති අවක්ෂේපයක් දුක්. එහෙනම් කළු පැහැති අවක්ෂේපයෙන් නම් දෙවෙනි කාණ්ඩයේ ලැබෙන්න පුළුවන් අවක්ෂේප ටික ළමයි. එහෙනම් ඔක P1 වෙන්න පුළුවන් ඒවාට අපිට සැක තියෙනවා. කවුද? copper sulfide, lead sulfide,
mercuric sulfide, bismuth sulfide. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි ළමයි lead chloride උඩ හිටියේ නෑනේ. එහෙනම් lead sulfide කියන කෙනා අපිට එන්නේ නෑ. දැන් මේ කට්ටියකින් කවුරු වුණෝ කෙනෙක් මෙන්න මෙතන ඉන්නවා. ඊළඟට ඔන්න ද්‍රාවණයේ පෙරාලු පෙරලා H2S ඉවත් කිරීමට අන්‍යයාගේදී පෙරණි නටවා සිසිල් කරාලු ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරාලු. හැබැයි සාන්ද්‍ර H2 සාන්ද්‍ර H2SO HNO3 දාලා නැහැ ළමයි. තේරුණාද? සාන්ද්‍ර HNO3 දාලා නැහැ කියන්නේ Fe2+ Fe3+ බවට පත් වෙලා නැහැ. හැබැයි Fe3+ කොහොමත් ඔන්න ඔතන ළමයි අවක්ෂේප වන්නේ නැහැ. ඒ නිසා අපිට ලැබිලා තියෙන කොළ පැහැති අවක්ෂේපය. එහෙනම් තුන්වෙනි කාණ්ඩයේ ලැබෙන කොළ පැහැති අවක්ෂේපය මොකද්ද? ඒකේ ලැබෙන අවක්ෂේප ටික බලමු අපි. ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් කහ දුඹුරුයි. ඊළඟට ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු ජෙලටිනීමය. ඊළඟට ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් යක් කොළ පාටයි. එහෙනම් ළමයි අපි කෙලින්ම දන්නවා P2 කියන්නේ මොකද්ද? ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කෙනෙක්. හරිද? තොර කැටලිස්ට් ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ්. තව ඒවා වෙන්නත් පුළුවන්. හැබැයි අපි ඊළඟට ඒ වාගේ හඳුනා ගැනීම සඳහා පරීක්ෂා කරලා තියෙන ඒවායින් බලමු මේකමද කියලා. ඊළඟට P2 පෙරා වෙන්කර පෙරණිය තුලින් H2S බුබුලණය කරලා සුදු පැහැති අවක්ෂේපයලු. එහෙනම් මේ හතරවෙනි කාණ්ඩේ සල්ෆයිඩයක්. එහෙනම් කවුද? හතරවෙනි කාණ්ඩයේදී ලැබෙන මොනවා? නිකල් සල්ෆයිඩ්, කොබෝල්ට් සල්ෆයිඩ් දෙකම කළු පාටයි. මැංගනස් සල්ෆයිඩ් රෝස් පාටයි. එහෙනම් සිංක් සල්ෆයිඩ් එනවා එක සුදු පාටයි. එහෙනම් මෙන්න P3 ළමයි අපිට සිංක් සල්ෆයිඩ්. දැන් ඊළඟට ඔන්න ඔය පෙරණිය P3 පෙරා වෙන් කරලාදී H2S ඉවත් කිරීම සඳහා පෙරණිය නටවා සිසිල් කර ඇමෝනියම් කාබනේට් එකතු කරනවලු. සුදු පැහැති අවක්ෂේපයක් ලැබුණලු. මොකද්ද? සුදු පැහැති අවක්ෂේපයක්. එහෙනම් ඔකෙදි වෙන්න පුළුවන් ළමයි කැල්සියම් කාබනේට්, ස්ට්‍රොන්චියම් කාබනේට්, ඊළඟට බේරියම් කාබනේට්. ළමයි මේකදී ඇමෝනියම් කාබනේට් දාලා තිබ්බ නිසා මැග්නීසියම් කියලා මැග්නීසියම් කාබනේට් ලැබෙන්නත් පුළුවන්. තේරුණාද? එහෙනම් ඔන්න ඔය දේවල් ටික අපිට ලැබෙන්න පුළුවන් ළමයි මෙන්න මේකෙදී. දැන් අපි බලමු. ඒ පස්වෙනි කාණ්ඩයත් ඒ කට්ටියත් උන් අපිට ලැබුණා. දැන් P1 ඔන්න අවක්ෂේප හඳුනා ගැනීම සඳහා පරීක්ෂාවන් කළ දෙනවා. උණුකුමම් කණුක HNO3 ද්‍රාවණය කර වැඩිපුර සාන්ද්‍ර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක් කරාලු. තද නිල් පැහැති ද්‍රාවණයක්. මෙයාවත් සාන්ද්‍ර ඇමෝනියා තුල ද්‍රාවණය වෙලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තුල ද්‍රාවණය වෙලා තද නිල් පාට දෙන්නේ මෙයා විතරයි දෙන්නේ. එහෙනම් මොකද්ද ලැබෙන්නේ? CuNH3 4 times 2+ ටෙට්‍රාඇමීන් කොපර් 2 අයන් හදනවා. මේක තද නිල් පාටයි. ළමයි පළවෙනි දේ අපි හොයාගත්තා. එහෙනම් P1 කියන්නේ කවුද? කොපර් සල්ෆයිඩ්. එහෙනම් ඊළඟට P2 කියන කෙනා ඊළඟ දෙවෙනි අවක්ෂේප කොළ පාට තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක් කරලා H2O2 දැම්මලු. ඊළඟට දෙවෙනි ද්‍රාවණයට H2SO4 එකතු කරාලු. එහෙනම් මමයි භාෂ්මික මාධ්‍යයේදී H2O2 දැම්මෙන් පස්සේ කහ පැහැති ද්‍රාවණයක් වෙලා තියෙනවා දෙක ද්‍රාවණي. නම් මේ ඉන්නේ ක්‍රෝමේට්. CrOH 3 times ක්‍රෝමේට් බවට පත් වෙනවා. මේ හැදෙන ක්‍රෝමේට් CrO4 ලා දෙන්නේ සමතුලිතතාවයක ඉන්නවා Cr2O7 1+1. එන්න මෙතෙන්ට Cr2O7 මෙතෙන්ට OH- මෙතෙන්ට H+. ළමයි මාධ්‍ය ආම්ලික වුණොත් මේ පැත්ත වැඩි වෙලා ඉදිරි ප්‍රතික්‍රියාව දිගමත් වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාව දිගමත් වෙලා Cr2O7 ඉන්නේ මෙයා තැඹිලි පාටයි. මෙයා කහ පාටයි. එහෙනම් අපිට කියලා තියෙනවා මේ බලන්න. තනුක දෙවෙනි ද්‍රාවණයට තනුක H2SO4 එකතු කරලාදී භාෂික මාධ්‍යයේ ක්‍රෝමේට් ඉන්න හොඳට මතක තියාගන්න භාෂික මාධ්‍යය පමණයි. මාධ්‍ය ආම්ලික වෙච්ච ගමන් එයා ඩයික්‍රෝමේට් බවට පත් වෙනවා. ඩයික්‍රෝමේට් ළමයි තැඹිලි පාටයි. එහෙනම් දෙවෙනි ද්‍රාවණය කියන්නේ ඩයික්‍රෝමේට්. එහෙනම් අපි ඒකත් හොයාගත්තා. ඊළඟ තනුක HCl P3 ද්‍රාවණය කරලා P3 කියන එක නේද යන්නේ. ඒ කියන්නේ මේගොල්ලන්ගේ P3 කියන කෙනා ද්‍රාවණය කරාලු NaOH එකතු කරාලු තනුක HCl ගේ ද්‍රාවණය කරලා
එන්නේ දාද්දි සුදු පැහැති අවක්ෂේපයක් දෙනවලු. වැඩිපුර දාද්දි ළමයි අවර්ණ ද්‍රාවණයක් දීලා තිනවලු. එහෙනම් මෙයා සිංක් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙනවා. සිංක් සල්ෆයිඩ් ද්‍රාවණය කරන් පස්සේ සිංක් හයිඩ්‍රොක්සයිඩ් තවදුරටත් ද්‍රාවණය වෙද්දී තවදුරටත් වැඩිපුර හයිඩ්‍රොක්සිල් මාධ්‍යයේදී එයා සින්කේට් බවට පත් වෙනවා. සින්කේට් බවට. එයා ඊළඟට සාන්ද්‍ර HCl P4 ද්‍රාවණයකට පාන්සිල පරීක්ෂා ද්‍රාවණය ගඩොල් රතු දැල්ලා. ළමයි ගඩොල් රතු දැල්ලා දෙන්නේ මෙන්න මේ කැල්සියම් කාබනේට්. හරිද? එහෙනම් අපේ මූලික සංයෝග ටික හොයාගත්තා. බලමු. ඔන්න අපි අවක්ෂේප ටික හොයාගත්තා. මෙන්න අපේ අවසාන අවක්ෂේප ටික. දැන් බලමු ඊළඟට මොකක්ද කියලා තියෙන්නේ කියලා. කැටායන හතර හඳුනා ගන්නලු හේතු ආශ්‍රයලු. එහෙනම් කැටායන මොකද්ද? පළවෙනි එක Cu2+ මේගොල්ලෝ නෙමෙයි. මේගොල්ලෝ ලියුවොත් වැරදි. අපෙන් ආ තියෙන කැටායන සංයෝග නෙමෙයි. Cu2+, Cr3+, Zinc2+, Calcium2+. ඔන්න තමයි අපේ ළමයි කැටායන ටික. ඊළඟට P1, P2, P3, P4, P5 ටික අවක්ෂේප සහ 1 2 3 4 ද්‍රාවණ වල වර්ණයන්ට හේතු වන රසායනික විශේෂ හඳුනා ගන්න. P1, P2, P3, P4 හොයාගත්තා. දැන් අපි බලමු එක ද්‍රාවණය. එක ද්‍රාවණය නම් අර කොපර්ට වැඩිපුර ඇමෝනියා දැම්මෙන් පස්සේ ලැබෙන පළවෙනි ද්‍රාවණය. එහෙනම් එක ද්‍රාවණය කියන්නේ ළමයි එක ද්‍රාවණය කියන්නේ CuNH3 4 times 2 plus 8+. අපි ඊළඟ බලමු දෙක ද්‍රාවණය. දෙක ද්‍රාවණය ළමයි ක්‍රෝමේට්. දෙක ද්‍රාවණය CrO4 2 minus 8+. නබිනව තුන ද්‍රාවණය. තුන කියන්නේ අර H2SO4 දැම්මෙන් පස්සේ මම ඒක ඔයාලට ඇදලා පෙන්නුවා. Cr2O7 2 minus 8+. ඊළඟ හතර ද්‍රාවණය. හතර ද්‍රාවණය ළමයි සින්කේට්. එහෙනම් මොකද අපි දෙන්නෙක් කියන්න පුළුවන් Zn OH4 times 2 minus 8+ කියලා ගන්නත් පුළුවන්. ZnO2 2 minus 8+ කියලා ගන්නත් පුළුවන්. මේ දෙකම එකම සංයෝග. හරිද? එහෙනම් ওই දෙකෙන් ඕන එකක් ගන්න පුළුවන් අපිට. ඊළඟට මේකේදී ළමයි ඕනනම් මේක සෝඩියම් ක්‍රෝමේට් කියලා ගන්න පුළුවන්. මෙයා සෝඩියම් ඩයික්‍රෝමේට් කියලා ගන්න පුළුවන්. මෙන්න මේ P ඒ කියන්නේ හතරවෙනි ද්‍රාවණය සෝඩියම් සින්කේට්. ඒ කියන්නේ Na2 ZnOH 4 times Na2 ZnO2 කියලා ඕනනම් ගන්නත් පුළුවනි. හරිද? එච්චරයි. එහෙනම් ඔන්න 1 2 3 4 වර්ණ වල රසායනික හේතුත් හඳුනාගත්තා. එහෙනම් අපි 9 වෙනි ගානේ B කොටසත් අවසන් කරා. A කොටසත් අවසන් කරා. ළමයි 9 වෙනි ගානේ B කොටස අනුමාපනයේදී අපි දාලා තිනවා අනුමාපන විභාග ගානයේදී. එතකොට ඒක බලා ගන්න. ඒක බලලා ඔයගලන්ට ඒක අවසන් කරගන්නට පුළුවනි. එහෙනම් මේ ගාන හොඳට බලන්න. බලලා මේ ගාන කරන්න. එතකොට ඔයගලන්ට මේ විභාගයේ 2019 7 වෙනි ගාන සම්පූර්ණ වුණොත් 9 වෙනි ගානේ ඒ කොටසයි අවසන් කරගන්නට පුළුවන්.